අපි 10 ශ්‍රේණියේ විද්‍යාව පන්තිය පටන් ගන්නවා. අපි කතා කරමින් සිටියේ 15 වෙනි පාඩම ද්‍රව ස්ථිති පීඩනය හා එහි යෙදීම් කියන කොටස තමයි අපි කතා කර හිටියේ. එතකොට අපි කතා කර හිටියේ මේ ද්‍රව ස්ථිති පීඩනය හා යෙදීම් කියන කොටස අපි එක පොඩ්ඩක් මතක් කරනවා. අපිට ෂෝට් නෝට් එකක් හදන්න වෙලා නැති වෙයි ඉස්සරහට. ඒක නිසා මේකේ වැදගත් ටික මම පොඩ්ඩක් ඒක ලකුණු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක පොඩ්ඩක් ලියා ගන්න පුළුවන් නම් හොඳ වෙයි ඇත්තටම. එහෙම නැත්නම් ඒක පස්සේ හරි රෙකෝඩ් එකේ බලලා ලියා ගන්න එක වැදගත් වෙයි කියලා හිතනවා. අනිත් පාඩම් වල අපි ඉස්සරහට කතා කරන පාඩම් වල වැදගත් කරුණු පුළුවන් තරම් ඒකෙදි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. වෙලාවත් එක්ක අපිට ඒ මෙතෙක් කල් කරපුවා අනිවාර්යයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා ඒකේ සාරාංශ කරන්න. අලුතෙන් කතා කරන පාඩම් සේරම කතා කරන ගමන් ඒකේ වැදගත් කරුණු කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ද්‍රව ස්ථිති පීඩනය කියන එක එතකොට එහි යෙදීම් කියන එක ගැන මෙතන කතා කරන්නේ. එතකොට පීඩනය කියන එක ගැන අපි කතා කර කලින් එතකොට මේකෙදී මේ පීඩනය කියන එකේ අර්ථ දැක්වීම ඒක ඉතාම වැදගත් වෙනවා. මම මේකෙදී ෂෝට් නෝට් එකක් හදන ආකාරය කලින් කතා කරලා තියෙනවා. මම හිතන්නේ දුර පුතාලට පුළුවන් නම් හාෆ් ෂීට් එකක් හරි කලින් පන්තිවල ඒ පොතක පිටුවක් හරි ඉතුරු වෙච්ච පොතක පිටුවක් හරි අරගෙන හරියට දෙකට මැදින් නවන්න. එතකොට නවුවාම අපිට මේ වගේ නවන්න පුළුවන්. එතකොට ඒක අපිට මේක මම මේ පැත්තේ දක්වන්නම්. එතකොට මේ අවස්ථාවේදී එතකොට හරියට දෙකට මැදින් නැව්වහම මේ ආකාරයට එතකොට අපිට මේ මෙතන එතකොට එක මේ පැත්ත දෙක මෙතන 3 කියලා මෙහෙම අනිත් පැත්ත 4 කියලා එහෙම අපිට පොත වගේ එක නවන්න පුළුවන් හරි මැදින්. මේක හරි මැදින් මෙහෙම නවන්න නැවුවහම මේ ආකාරයට ලැබෙනවා. මෙතන ඉඳන් මෙහෙම ලියාගෙන යනවා. අපි මුලින්ම නිල් පෑනෙන් ලිව්වනම් ඊළඟට මුලින්ම රතු පෑනෙන් ලිව්වනම් ඊළඟට නිල් පෑනෙන් එහෙම පෑන් දෙකක් හරි තුනක් හරි භාවිතා කරන්න. මොකද එක පෑනෙන් ලිව්වොත් ඒක අපිට කියවන්න බැරි වෙනවා. ඒ ෂෝට් නෝට් එක කවදාකවත් මොකද එකම පාටින් පේඩියට ඒ අකුරු තියෙනකොට ඒක කියවන්න හිතෙන්නේ නැහැ ඇත්තටම. ඒක නිසා මුලින්ම රතු පෑනෙන් ලිව්වනම් ඊළඟට නිල් පෑනෙන් ලියන්න. ඊළඟට ආපහු රතු පෑනෙන් හරි කළු පෑනක් තියෙනවා කළු පෑනෙන් හරි එතකොට පාට තුනක් තියෙනවා නම් පාට තුනකින් එහෙම ලියන්න. එතකොට හොඳට ඒක කියවන්න පුළුවන් ඇත්තටම ෂෝට් නෝට් එක. දුර පුතාලට එතකොට මේක කියවනකොට තේරෙවි ඇත්තටම මේකේ එතකොට මේ පරතරයෙන් පේන්නේ ඇත්තටම මේ පාට අනුව. එතකොට රතු පාට මෙතන තියෙන මෙතන තියෙන. එතකොට ඒ පොඩ්ඩක් තියෙන වගේ ඇත්තටම පේනවා. ඇත්තටම ගොඩක් අන්තර්ගතයක් තියුණත් ඇත්තටම මේක තුලින් හොඳින් මේක ඉවෙන් කරලා හඳුනා ගන්න පුළුවන් එක කොටස ඇත්තටම. එතකොට මේ අවස්ථාවේදී අපි මෙතන මේ 15 කියන එකේ 15 වෙනි පාඩම ද්‍රව ස්ථිති පීඩනය හා එහි යෙදීම් කියන එක ගැන කතා කරේ. එතකොට ඒකේදී මුලින්ම වැදගත් වෙන කාරණයක් අපි බැලුවොත් එහෙම මේ පීඩනය කියන එකේ අර්ථ දැක්වීම. පීඩනය කියන්නේ එතකොට යෙදෙන අභිලම්බ බලයේ බෙදීම බලයේ යෙදෙන වර්ගඵලය කියන මේක ඊටාම වැදගත් මේ සූත්‍රය. මේක හොඳින් මතක තියාගන්න. මේක එතකොට මේ අවස්ථාවේදී එතකොට මේ කොටස අනිවාර්යෙන් මතක තියාගන්න. අනිවාර්යෙන්ම මේ ෂෝට් නෝට් එකේ ලියන කොටස අනිවාර්යෙන් මේක ෂෝට් එකේ මේකෙදී මේ ද්‍රව ස්ථිති පීඩනය කියන නම ගෙනල්ලා ඉස්සරහම ඊට පස්සේ මේ කොටස ලියා ගන්න. එතකොට මේක තමයි මුලින්ම එක. එතකොට මේ ආකාරයට මොකක් හරි මාක් එකක් දාලා ඒක ලියන්න. ඊට පස්සේ ආපහු මාක් එකක් දාලා වෙන පාටකින් එක ලියන්න. එතකොට වෙන පාටකින් මාක් එකක් දාගෙන එහෙම ආපහු මාක් එකක් දාලා එහෙම ලියන්න. එතකොට එක දේවල් එතකොට එක කොටස් ඇත්තටම දුර පුතාලට ඒක වෙන් කරලා එතකොට බලා ගන්න පුළුවන්. එහෙම ලියන එකක් අනිවාර්යයෙන්ම සතියට දෙපාරක් විතර අනිවාර්යයෙන්ම කොලයක ලියන්න. ඇත්තටම ඒ අපට කාරණ පොත් වෙන්න පුළුවන් මොකක් හරි එහෙම භාවිතා කරපු ඒවා ඒ පිටුවල ලියලා ඇත්තටම එහෙම පුරුදු වෙන්න. එතකොට දන්නේම නැතුව මතක හිටිනවා. මාසයක් විතර එහෙම කරනකොට දන්නේම නැතුව Taman දන්න දෙයක් බවට පත් වෙනවා කාලයත් එක්ක. එතකොට මේ අවස්ථාවේදී අපි මුලින්ම කිව්වේ මේ පීඩනය කියන එක අර්ථ දැක්වීම තමයි ඊටාම වැදගත් වෙන්නේ. ඒක ෂෝට් නෝට් එකට ගන්න එක මුල්ම එක කියලා කිව්වේ. ඊළඟට මේක ඇත්තටම මේකෙදී මේ පැස්කල් කියන එක ඕනම් මේක වචනෙන් ලියන්න පුළුවන් පැස්කල් කියලා.
මේක පැස්කල් කියලා කියවනවා කියලා. එතකොට මේක තමයි ඊළඟට වැදගත් වෙන කොටස. මම මෙතන 1 2 කියලා ලිව්වට ඒක ලියන්න ඕනේ නැහැ දූල පුතාලා. එතකොට මේක වර්ග මීටරයට නිව්ටන් කියලා කියන අය කියන එකත් මෙතනට ගෙනියන්න. ඇත්තට මේකෙදී වර්ග මීටරයට නිව්ටන් කියන එක පීඩනයේ ඒකක කියන එක පීඩනයේ ඒකක කියන එකත් ගෙනිච්චට කමන්නේ නැහැ. එතකොට පීඩනයේ ඒකක එතකොට වර්ග මීටරයට නිව්ටන් එතකොට මේක අනිවාර්යයෙන්ම දූල පුතාලා ෂෝට් නෝට් එකට ගෙනියන්න ඇත්තට. මේ ප්‍රංශ ජාතික මේ පැස්කල් කියන එක සමහර වෙලාවට එන්න පුළුවන් විභාග මේ පාසලේ ප්‍රශ්නවලට. නමුත් ඒක ඉතරම් වැදගත් දෙයක් නෙවෙයි ඇත්තට. මේ ප්‍රංශ ජාතිකද මේවා ඒ වගේ දේවල් ඇත්තටම. ඒක නිසා මේ අවස්ථාවේදී වැදගත් වෙන්නේ පීඩනයේ ඒකක කියන්නේ මොකද්ද? ඕනනම් මෙතන මෙහෙම මම ලියන්නම්. එතකොට පීඩනයේ ඒකක එතකොට වර්ග මීටරයට ඕනනම් මේක ලියන්න පුළුවන්. එතකොට මෙහෙම ලියලා එතකොට අපි ඒ පීඩනයේ ඒකක කියලා එහෙම ලියලා එතකොට ඒක පීඩනයේ ඒකක කියලා ලියලා ඒකෙදී ඒකක කියන එක මෙතනින් ලියන්න යනවා. එතකොට වර්ග මීටරයට නිව්ටන්. නිව්ටන් කියලා ලියලා එතකොට nm ඍණ 2 කියලා ලියන්න පුළුවන්. ඒක සමාන වෙනවා. එතකොට ඒක 1 පැස්කල් කියලා. එතකොට මේ අවස්ථාවේදී එතකොට පීඩනයේ ඒකක කියන එක අපි ඕනම් පැස්කල් කියලා කෙලින්ම ලියලා අනිත් පැත්තට එහෙම ලියන එක හොඳ වෙයි. ඇත්තටම පැස්කල් කියන එක බහුලව භාවිතා කරන නිසා. එතකොට මම එහෙම ලියන්නම්. ඒක එතකොට ඒක නිසා මේකෙදී පීඩනයේ ඒකක කියලා ලියලා ඒකක කියලා ලියලා එතකොට පැස්කල් කියලා ලියන්න පුළුවන් ඕනනම් පැස්කල් කියලා ලියලා එතකොට ඒක අපි PA කියලා දක්වන්නේ. එතකොට 1 PA සමාන වෙනවා. එතකොට 1 nm ඍණ 2 කියන එක. එතකොට ඒක දූල පුතාලා මේ ආකාරයට ලියා ගන්න පුළුවන් නම් මම හිතන්නේ සමහරවිට හොඳ වෙයි. ඇත්තටම පීඩනය අපි පැස්කල් කියන එක භාවිතා කරන්නේ. එතකොට 1 පැස්කල් කියන එක 1 වර්ග මීටර නිව්ටන් කියන එකක් දන්නවා. එතකොට පීඩනයේ ඒකක පැස්කල් කියලා දන්නවා. එතකොට ඒ අවස්ථාව මං හිතන්නේ හොඳ වෙයි. ඇත්තටම අපි මේ කතා කරන්නේ අලුතෙන් ආපු ලොකුතකින් හින්දා අපි කතා කරන එක 15 වෙනි පාඩමේ ද්‍රවස්ථිති පීඩනය හා එහි යෙදීම් කියන කොටස තමයි අපි කතා කරන්නේ. භෞතික විද්‍යාවේ අන්තිම පාඩම 10 ශ්‍රේණියේ අපි අනිත් සේරම පාඩම් කතා කරලා තියෙන මේ 10 ශ්‍රේණියේ භෞතික විද්‍යාවේ කොටසේ අන්තිම පාඩම අපි කතා කරන්නේ. රසායනික විද්‍යාවයි ජීව විද්‍යාවයි කොටස් සම්පූර්ණයෙන්ම කරලා නැහැ. අපි එකක්වත් කරලා නැහැ. ඇත්තටම ඒව ඉතුරු කරලා භෞතික විද්‍යාව පමණක් අපි කතා කරලා තියෙන්නේ. එතකොට අපි මේ ෂෝට් නෝට් එකක් හදන ආකාරය ගැන පොඩ්ඩක් කතා කරේ. ඇත්තටම මේ ආකාරයට එතකොට හාෆ් ෂීට් එකක් අරගෙන ඒක හරියටම දෙකට මැදින් වෙන් කරලා එතකොට හාෆ් ෂීට් එක දෙකට මැදින් වෙන් කරලා ඒකේ මේ ආකාරයට එතකොට නවාගෙන ඒකේ පාට පෑන් දෙකක් හරි තුනක් හරි භාවිතා කරලා ඒක ලියන්න කියලා කතා කිව්වේ. ඇත්තටම අපි මුලින්ම මේකෙදි වැදගත්ම කරුණ විදියට කිව්වේ මේ අවස්ථාවේදී වැදගත්ම කරුණ විදියට කිව්වේ පීඩනය කියන එකේ අර්ථ දැක්වීම. ඒක පළවෙනි එක එතකොට අතු පාටින් ලිව්වොත් එහෙම ඊට පස්සේ මේ ඒකක කියන එක පැස්කල් කියන එක එතකොට මේක නිල් පාටින් හරි මොහොකින් හරි ලියන්න. එතකොට වෙන පාටකින් එතකොට පීඩනය කියන එකේ ඒකක ඒක කියන්නේ පැස්කල් කියන එක මොකක්ද කියන එක ලියන්න. ඊළඟට පීඩනය කියන්නේ මේ අදිශ රාශියක් කියන එක ඒක ලියන්න. ඇත්තටම විශාලත්වයක් පමණක් ඇති නිසා කියලා එහෙම ඒක වැඩක් නෑ. ඇත්තට මේ අවස්ථාවේදී එතකොට දූල පුතාලා අදිශ රාශියක් කියන්නේ එතකොට දිශාවක් නැහැ කියන එක තේරුම් ගන්න ඕනේ. ඒක කලින් අවස්ථාවේදී ඒ ෂෝට් නෝට් එක අපි හැදුවාම දූල පුතාලට ඒක තේරෙනවා. මේ අවස්ථාවේදී මේ පීඩනය අදිශ රාශියක් කියන එක අනිවාර්යයෙන්ම ලියන්න. එතකොට ඒක තමයි තුන්වෙනි එක. එතකොට අපි මේ අවස්ථාවේදී වැදගත් කරුණු තුනක් කතා කරා. පීඩනයේ අර්ථ දැක්වීම, එතකොට ඊළඟට පීඩනයේ ඒකක කියන එක, ඊළඟට පීඩනයේ අදිශ රාශියක් කියන මේ තුන ඉතාම වැදගත්. ඒක අනිවාර්යයෙන්ම ෂෝට් නෝට් එකට ගන්න. එතකොට පාට තුනක් තියෙනවා. පාට තුනෙන් අර ලියලා ඊට පස්සේ ආපහු මුල් පාටින් පටන් ගන්න. එතකොට දූල පුතාලට ඒකේ අන්තරේ ඊටාම වේගයෙන් ඒක කියවන්න පුළුවන් වෙනවා. නැත්නම් ඒක එකම පාටක් තියුණාම කියවන්න හිතෙන්නේ නැහැ. මොකද්ද එකකට එකක් ඇත්තටම සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට ඒක වෙන් වෙන්ව අපිට බලා ගන්න බෑ ඇත්තටම.
අපි මේ ගණන් හදල තියෙනවා දුර පුතාල ඒ 65 වෙනි පිටුවේ ඒ කොටස් ඇත්තටම හදලා බලන්න ඇත්තටම අපි ගිය සතියේ නතර කරපු තැනින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මෙතෙන්ට වෙනකන් එතකොට අපි ද්‍රව පීඩනය කියන එකත් කතා කර ගිය සතිය අපි ඒකෙත් පොඩ්ඩක් ඒකෙදිත් ඒකේ තියෙන වැදගත් කරුණු ටික අපි සාරාංශ කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපි ඒ ද්‍රව පීඩනය කියන කොටසේ තියෙන වැදගත් කරුණු ටිකත් මේකෙදි සාරාංශ කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද අපිට වෙලාව නැහැ මේකෙදි ඒ ෂෝට් නෝට් එකක් හදන්න සේරම පාඩම් වල අපි කලින් කරපු අපි කලින් එකක්වත් ෂෝට් නෝට් හදලා නැහැ. ඒක නිසා අපි කලින් කරපු පාඩම් ටිකේ ඒ ෂෝට් නෝට් හදන්න බලාපොරොත්තු වෙනවා ඉස්සරහට. ඒ වගේම මෙතෙන් අද පටන් කරන සේරම පාඩම් වල ඒ ෂෝට් නෝට් එකත් ඒ පාඩමත් එක්කම හදාගෙන යන්න බලාපොරොත්තු වෙනවා. අපි ඊළඟට කතා කරන්නේ මේ 15 ද්‍රව පීඩනය කියන එක. එතකොට මේකෙදී අපි මේ ටික පොඩ්ඩක් ආපහු කියවන් ගියොත් එimhe ඝන ද්‍රව්‍ය නිසා පමණක් නොව ද්‍රව මේක කලින් කතා කරලා තියෙන මේ සේරම පාඩම්. ඒක නිසා මම මේක එක දිගට කියවගෙන යනවා. ඇත්තටම මේක වැදගත් කරුණු මම ඒකෙදි මාක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඝන ද්‍රව්‍ය නිසා පමණක් නොව ද්‍රව නිසාද පීඩනයක් හටගන්නවා. ඝන වස්තුවක් මේසයක් මත තැබූ විට මේසය මත පීඩනයක් ඇතිවන්නේ වස්තුවේ බර නිසා. මේක ඕන්නම් දුවල පුතාලා මේක වැදගත් කියලා හිතනවා නම් එතකොට ඕන්නම් ඒක ඝන වස්තුවක්. එතකොට වස්තුවේ බර නිසා පීඩනයක් ඇති වෙනවා කියලා ඕන්නම් ලියාගත්තත් කමක් නැහැ. ඕන්නම් ඒක දන්න දෙයක් නම් ඒක ලියා නොගත්තත් කමක් නැහැ. එතකොට ඝන වස්තුවක්. එතකොට ඒ වස්තුවේ බර නිසා චුට්ටක් ඉන්න දුවල පුතාලා ඝන වස්තුවක එතකොට ඝන වස්තුවක බර නිසා මේසය මත පීඩනයක් ඇතිවේ. එතකොට මෙතන මම ලියන්නේ මේක පළවෙනි එක ඝන වස්තුවක බර නිසා දෙවෙනි කොටස මේසය මත පීඩනයක් ඇති වේ කියලා උනා ලියන්න පුළුවන් අපිට. මේක දුවල පුතාලා ඒ කොටසත් ඕන ෂෝට් නෝට් එකකට එකහු කරගන්න. ඝන වස්තුවක බර හින්දා තමයි මේසය මත පීඩනයක් ඇති වෙන්නේ කියන එක. එතකොට වස්තුව මේසය සහ ස්පර්ශ වන ප්‍රදේශය පුරා පැතිරී යාම නිසා කියලා දක්වන. එතකොට ඇතිවන බලය වස්තුව සහ මේසය ස්පර්ශ වන ප්‍රදේශය පුරා පැතිරී යාම නිසා කියලා දක්වලා තියෙනවා. එතකොට මේ ඝන වස්තුවේ බර හින්දා තමයි. එතකොට මේක ඇත්තට මෙහෙම ලිව්වා. ඒක චුට්ටක් ඉන්න දුවල පුතාලා ඝන වස්තුවක් මේසය මත තැබූ විට මම ඒක ලියන්නම්. ඒක ලියන එක හොඳ වේ. ඇත්තට මම ලියන්නම්. ඒක මේක එහෙම ලිව්වයි කියලා තේරුම් නැහැ ඇත්තටම. ඝන වස්තුවක් මගින් යම් පුෂ්ඨයක් මත චුට්ටක් එක මම ලියන්නම්. ඝන වස්තුවක බර එය ස්පර්ශ වී ඇති පුෂ්ඨය මත ඝන වස්තුවක බර චුට්ටක් ඉන්න. ඝන වස්තුවක බර නිසා ඇතිවන බලය එය ස්පර්ශ පුෂ්ඨය මත පැතිරීම නිසා පීඩනයක් ඇති වේ කියලා ඔයාලට ලියන්න පුළුවන්. එතකොට ඝන වස්තුවක බර නිසා
ඇතිවන බලය එතකොට ස්පර්ශ පුෂ්ටය මත පැතිරීම නිසා පීඩනයක් ඇතිවේ කියලා ලියන්න පුළුවන්. කාලයත් එක මේක අනිවාර්යෙන් මකලා දාන්න. මොකද කලින් අවස්ථාවේ අපි සමීකරණ ඉගෙනගෙන තියෙන්නේ. එතකොට ඒ පීඩනය කියන්නේ බලය බෙදීම වර්ගඵලය කියලා. ඒක නිසා මේ වගේ සමහර වෙලාවට ඒ සමීකරණ කියන එක විතරක් දැක්කහම දූල පුතාලට මේ වගේ දේවල් මතක් වෙන්නේ නැහැ ඇත්තටම. ඒක නිසා තමයි මම මේක ලිව්වේ. නමුත් ඒක කාලයත් එක්ක මේක මං කලින් කිව්වා වගේ සතියට දෙපාරක් අනිවාර්යයෙන්ම ලියන්න. ඇත්තටම ෂෝට් නෝට් එක කියව ලියන්න පරණ ඒ පොත්තක් හරි මොකක් හරි ඉතුරු වෙච්ච කෑල්ල කඩදාසි වල එහෙම. එතකොට ඝන වස්තුවක බර නිසා ඇතිවන බලය ඒ ස්පර්ශ පුෂ්ඨය මත පැතිරීම නිසා පීඩනයක් ඇති වෙනවා කියලා. එතකොට මේක එතකොට දන්නේම නැතුව පුළුවන් වෙනවා. එතකොට මේක කපලා දාලා කලින් සමීකරණ දෙක ටික එතකොට මතක තියාගන්න. ඒක ඉතාම වැදගත් වෙනවා. මේ කොටසේ තරම් ඇත්තට මේ කොටසේ තරම් වැදගත් කොටසක් නෙවෙයි. නමුත් ඒක දූල පුතාලා ඒක අත්හැරලා ගියොත් එහෙම සමහර වෙලාවට ඒක ඒ සමීකරණය තුලින් ඒක ඔලුවට එන්නේ නැති වෙන්න පුළුවන්. ඒක නිසා තමයි කිව්වේ ඇත්තටම. ඒක නිසා කාලයක් එක මාසයක් දෙකක් එහෙම ෂෝට් නෝට් එක තියුණාට කමක් නැහැ. ඊට පස්සේ ඒක අයින් කරන්න ඇත්තට මේක තරම් වැදගත් කොටසක් නෙවෙයි ඇත්තටම. මොකද වැදගත් කොටසක් නෙවෙයි කියන එක එතරම් හොඳ නැහැ. ඇත්තටම අර කලින් සමීකරණ වල ඒක අන්තර්ගතයි. ඒක නිසා තමයි මම එහෙම කිව්වේ. මෙලෙස ද්‍රව්‍යයක් අඩංගු භාජනයක පතුල මත පීඩනයක් ඇතිවන්නේ. එතකොට මේ අවස්ථාවේ එතකොට මෙලෙසම එතකොට ද්‍රවයක් අඩංගු භාජනයක පතුල මත පීඩනයක් ඇතිවන්නේ ද්‍රවයේ බර නිසා භාජනයේ පතුල මත ඇතිවන බලය පතුලේ වර්ගඵලය පුරා පැතිරී යාමෙන් කියලා දක්වනවා. භාජනයකට ද්‍රවයක් දැමූ විට ද්‍රවයේ බර නිසා පීඩනයක් ඇතිවන්නේ භාජනයේ පතුල පමණක් නොවේ කියලා දක්වනවා. ඒ බිත්ති මතද පීඩනයක් ඇති වෙනවා. මේ හැරෙන්නට ද්‍රව පීඩනයේ තවත් වැදගත් ලක්ෂණ කිහිපයක් ඇත. දැන් අපි එම ලක්ෂණ පිළිබඳව සලකා බලමු කියලා දක්වලා තියෙනවා. එතකොට අපි ඉතිරි කොටස බැලුවොත් එහෙම පොලිතින් උරයක් වටේ තැනින් තැන සිදුරු සාදා ඒට ජලය පුරවා මේ ආකාරය දක්වලන කියලා මේ රූපය ආකාරයට කියලා දක්වලා තියෙන. එතකොට මේ කොටස එතකොට මේක ද්‍රවයක් මේ කොටස වැදගත් වෙනවා. ඇත්තටම ද්‍රව නිසා හටගන්න පීඩනය සෑම දිශාවකටම බලපානවා. එතකොට ද්‍රව නිසා එතකොට මේ කොටස සෑම දිශාවකටම ද්‍රවය නිසා ඒ පීඩනය ඇති වෙනවා කියන එක ඒක වැදගත් කොටසක්. ඇත්තටම ද්‍රව නිසා හටගන්න පීඩනය සෑම දිශාවකටම බලපානවා කියන එක ඒක වැදගත් කොටසක්. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම මේ කොටස වැදගත් වෙනවා. ද්‍රවයක එක මට්ටමේදී පවතින පීඩනය සමාන වේ කියන එක. මේ කොටස වැදගත් වෙනවා. මේකෙදී මේ කලින් අවස්ථාවේදී ද්‍රව නිසා හටගන්න පීඩනය සෑම දිශාවකටම බලපානවා කියන එක. එතකොට ඒ කොටස වැදගත් වෙන කොටස අපි මේ කොටසේදී වැදගත් වෙන්නේ ද්‍රවයක එකම මට්ටමේදී පීඩනය සමානය කියන එක. සමාන නිසා කියලා දක්වලා තියෙන. එතකොට මේක සමානය කියන එක. ද්‍රවයක එක මට්ටමේදී පීඩනය ඕනම් පවතින කියන එක නැතත් කමන්න. එක මට්ටමේදී පීඩනය සමාන වේ. එතකොට ද්‍රවයක මට්ටමකදී මේ ආකාරයට වෙන්න ඕන කියන එක දූල පුතාලකින් තේරුම් ගන්න. එතකොට ඒක වැදගත් කරුණක් මේ කොටසේදී. ඊළඟ කොටසට අපි ගියොත් එහෙම මේ පොතේ මේක දූල පුතාලා පොත තියෙනවා නම් මාක් කරගන්න. එතකොට දූල පුතාලේ පොත තියෙනවා නම් මාක් කරගන්න. එහෙම නැත්නම් ඒක ලියා ගන්න. එතකොට අපි මේ කතා කරේ අන්තිමට කතා කර කොටස. එතකොට මේක 67 වෙනි පිටුවේ දෙවෙනි පොතේ 10 ශ්‍රේණියේ දෙවෙනි පොතේ 67 වෙනි පිටුවේ මේ මුල් කොටසේ එතකොට මේ අන්තිම හරිය ද්‍රවයක එකම මට්ටමේදී පීඩනය සමානය කියලා හරි සමාන වේ කියලා හරි මොකක් හරි එහෙම ආකාරයකට ලියා ගන්න.
ඊළඟට මේ කොටස ඇත්තටම අපි ඊළඟට කතා කරන්නේ එතකොට මේ අවස්ථාවේදී එතකොට මේ අවස්ථාව ඉතාම වැදගත් කොටසක් ඇත්තටම මේ අවස්ථාව මේක පුළුවන්නම් මේ පින්තූරය පොඩ්ඩක් ඒක ඒ වගේ එකක් අරගන්න ඇත්තටම මේ පින්තූරය ඇත්තටම විභාගයකට උනත් එන්න පුළුවන් කොටසක්. ඒ කොටස අපි මේ පින්තූරය කියන එක අනිවාර්යයෙන්ම දූල පුතාලා මේක අරන් එන්න. ඒක ඊටාම වැදගත් කොටසක්. ඒක ලොකුවට තඩාරි පින්තූර අඳින්න අවශ්‍ය නැහැ. පොඩියට මේකේ මේ පතුල කියන මේ ටික විතර ඇත්තටම අවශ්‍ය වෙන්නේ. මෙන්න මේ කොටස ඇත්තටම මෙතන කොටස විතරයි අවශ්‍ය වෙන්නේ ඇත්තටම. ඒක හොඳට දූල පුතාලා ඒක පින්තූරයකට ඇත්තට මේ හරියෙන් හරි මේ හරියකින් එක්තරා කොටසකින් කපලා මේ කොටස මෙතන මේ කොටස අරගන්න ඒක ඉතාම වැදගත් කොටසක් විභාගයකට වුණත් එන්න පුළුවන් බහුවර්ණ ප්‍රශ්නයකට. මේ කොටස ඊළඟට වැදගත් වෙනවා ද්‍රවයක ගැඹුර වැඩි වන විට ජල පීඩනය වැඩි වේ. එතකොට ද්‍රවයක ගැඹුර වැඩි වෙනකොට පීඩනය වැඩි වේ කියලා හරි වැඩිය කියලා හරි මොකක් හරි එහෙම දාගන්න. ඒක ඉතාම වැදගත් කොටසක්. ඒ කොටස අපි මේ 67 වෙනි පිටුවේ ද්‍රවයක අපි මේ හරි කතා කරලා තියෙන නිසා තමයි වැදගත් කොටස විතරක් කතා කරන්නේ. එතකොට ඒ සහභාගී වෙච්ච නැති දූල පුතාලා ඉන්නෝ නම් ඒක කලින් ඒ කොටස ඇත්තටම කියව ගන්න ඇත්තටම ඒක කියවලා තේරුම් ගන්න පුළුවන් මේ ඇත්තටම අපි මේ වැදගත් කොටස කතා කරේ ද්‍රවයක ගැඹුර වැඩි වෙන විට පීඩනය වැඩි කියන එක වැඩි වේ කියන කාර්යය. එතකොට ගැඹුර අඩුම ස්ථානයේ ද්‍රව පීඩනය අඩු කියන එක කියන්න දෙයක් අවශ්‍ය නැහැ. ඇත්තටම ද්‍රවයක ගැඹුර වැඩි වෙනකොට පීඩනය වැඩි වෙනවා නම් ඒ කියන්නේ ගැඹුර අඩු අවස්ථාවේදී පීඩනය අඩු කියන එක දූල පුතාලක තේරුම් ගන්න ඕන. හැම දෙයක්ම ෂෝට් නෝට් එකට ගෙනියනවා කියන්නේ. එතකොට ඒක ටිකක් ඒක අපහසුතාවය වෙනවා. ඊට පස්සේ මතක තියාගන්න හැම එකක්ම ඒක නිසා අවශ්‍ය දේවල් විතරක් අරන් යන්න. එතකොට අපි මේ ක්‍රියාකාරකම කියන එක තමයි අන්තිමට කතා කරේ. අපි එතනින් අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ කොටස. අපි මේ කොටස අනිවාර්යයෙන්ම අපි ඊනාට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ කොටසේ අපි මේක මම පොඩ්ඩක් මේ ක්‍රියාකාරකම අපි ගිය සතියේ කතා කරපු නිසා අපි ඒක පොඩ්ඩක් කියවලා අලුත් කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ ක්‍රියාකාරකමේදී එතකොට ද්‍රව පීඩනය ද්‍රව කන්දේ හැඩය මත වෙනස් වන ආකාරය සොයා බැලීම කියන එක තමයි මෙතන දක්වලා තියෙන්නේ. එතකොට මේ වගේ දේවල් අනිවාර්යයෙන්ම බහුවර්ණ ප්‍රශ්නවලට එන්න පුළුවන්. ඇත්තටම මෙතන පීඩනය මොකක් වෙනවද වැඩිද අඩුද එහෙම කියලා ඒ වගේ වෙන්න පුළුවන්. ඒක නිසා මේ වගේ දේවල් ඉතාම වැදගත්. ඇත්තටම මේ කොටස් වල ඇත්තටම අපි මේකෙදි මේ PVC නලයක් අරගෙන මේ වගේ ඒ භාජන ටිකක් සවි කරලා තියෙනවා. ඒවට වතුර දාලා තියෙනවා කියන එක තමයි දක්වලා තියෙන්නේ. එතකොට මේකෙදි ද්‍රව කන්දේ සිරස්ුස්ස එතකොට මේක දක්වලා තියෙන. එතකොට මේක වතුර මෙතනදි වතුර පිරෙව්වහම අනිත් ඒවායේ වතුර කොච්චර මට්ටමකින් එනවද කියන එක තමයි මෙතන කතා කරන්නේ. එතකොට මේකෙදි සෑම නලයකම ද්‍රව කන්දේ උස සමාන වන බව පෙන්වනවා කියලා දක්වලා තියෙනවා. ද්‍රවයක එකම මට්ටමේ ඇති ලක්ෂවල පීඩනය සමාන බව. එතකොට මේක ඉතාම වැදගත්. එතකොට ද්‍රවයක එකම මට්ටමේ ඇති ලක්ෂවල පීඩනය සමාන වේ කියලා ඒක මතක තියාගන්න. ඒක තමයි මේ පරීක්ෂණයෙන් එතකොට පෙන්වන්නේ. එතකොට දූල පුතාලාට බහුවර්ණ ප්‍රශ්නකදී එතකොට ආවොත් එහෙම එතකොට ද්‍රවයක එකම මට්ටමේදී ඒ පීඩන සමාන වේ කියලා අපි මෙතන කතා කරා. එතකොට ඒ කොටස ඊටාම වැදගත්. එතකොට මේක හොඳින් මතක තියාගන්න. ද්‍රවයක එකම මට්ටමේ ඇති ලක්ෂවල පීඩනය සමාන වේ. මේක ෂෝට් නෝට් එකට අනිවාර්යෙන් ගෙනියන්න. ද්‍රවයක එකම මට්ටමේ ඇති ලක්ෂවල පීඩන සමාන වේ. සමානය හරි සමාන වේ හරි.
අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම අපි ඉහත ක්‍රියාකාරකම් වලදී දුටුවෙමු කියලා දක්වන දෙන එක ඒ යනුව PVC නලයට අනෙක් නල සවි කර ඇති ස්ථාන සියල්ලේම පීඩන සමාන විය යුතුය. සෑම නලයකම ද්‍රව මට්ටම සමාන වීමෙන් පෙන්වන්නේ එක් නලය සවි කර ඇති ස්ථානයේ පීඩනය රඳා පවතින්නේ එක් නලය තුළ ඇති ද්‍රව ප්‍රමාණය හෝ ද්‍රව කන්දේ හැඩය මත නොව ද්‍රව මට්ටම ද්‍රව කන්දේ උස මත පමණක් බවය. රූපයේ නලය තුළ ඇති ද්‍රව ප්‍රමාණයට වඩා ඒ නලය තුළ ඇති ද්‍රව ප්‍රමාණය වැඩිය කියලා දක්වලා තියෙනවා. කලින් අවස්ථාවේදී එතකොට මේකෙදී ඒ නලය තුළ තියෙන ද්‍රව ප්‍රමාණය අනිවාර්යයෙන් වැඩි මෙතනකට වඩා කියන එක දක්වලා තියෙන. එතකොට එම නල දෙකෙහි ඇති ද්‍රව කඳන් වල හැඩයද අසමානයි. එතකොට නල දෙකේ තියෙන ද්‍රව කඳන් වල හැඩයත් අසමානයි කියනවා. නමුත් ඒ දෙකෙහිම මුල ඇති පීඩන එතකොට මුල ඒ අවස්ථාවේදී එතකොට නලයට සවි කරපු අවස්ථාවේ තියෙන පීඩන සමාන වෙනවා කියලා දක්වලා තිනවා. ඒ කියන්නේ මෙතන මේ ස්ථානයේ මෙතන ස්ථානයේ ඒ පීඩන සමානයි. මේකේ නමුත් ද්‍රව කඳන් බැලුවොත් එහෙම ප්‍රමාණයයි ඒකේ හැඩයයි සම්පූර්ණයෙන්ම වෙනස් කියන එක තමයි දක්වලා තියෙන්නේ. අප මෙතෙක් ද්‍රව මගින් ඇති කරන පීඩනය පිළිබඳව කරන ලද අධ්‍යයනයට අනුව පීඩනයට පහත දැක්වෙන ගුණාංග පවතී කියලා දක්වලා තියෙනවා. මේක අපි කලින් අවස්ථාවේදී කතා කරා ද්‍රවයක් තුළ යම් ස්ථානයකදී පීඩනය ඊට ඉහළින් ඇති ද්‍රව කන්දේ උස මත රඳා පවතිනවා කියලා එක කතා කර. එතකොට ද්‍රව කන්දේ කලින් අවස්ථාවේ අපි කතා කරපු එක. එතකොට ද්‍රවයක ගැඹුර වැඩි වෙන විට පීඩනය වැඩි වේ කියන එක අපි කතා කරා. එතකොට ද්‍රවයේ ගැඹුර වැඩි වෙනවා කියන්නේ පල්ලෙහාට යනවා කියන එක ඇත්තටම. එතකොට පීඩනය වැඩි වෙනවා කියන එක අපි කතා කරා. ඒක නිසා මේ අවස්ථාවේදී එතකොට ද්‍රවයක් තුළ යම් ස්ථානයකදී පීඩනය ඊට ඉහළින් ඇති ද්‍රව කන්දේ උස මත රඳා පවතී කියන එක. එතකොට ඒක අනිවාර්යයෙන්ම දුල පුතාලාට එතකොට කලින් අවස්ථාවේදී තේරෙනවා ඇත්තටම. ඒක හරියට තේරුම් ගන්න බැරි නම් මේක අනිවාර්යෙන් ලියා ගන්න. එතකොට ඒක අනිවාර්යයෙන්ම එකම දේ තමයි එකම තැන එකම දේ කීප තැනක ලියනවා කියන එකත් විතරක් හොඳ දෙයක් නෙවෙයි ඇත්තටම. ද්‍රවයක් තුළ යම් ස්ථානයකදී පීඩනය ඊට ඉහළින් ඇති ද්‍රව කන්දේ උස මත රඳා පවතී කියන එක ලියා ගන්න. නමුත් ඒක කලින් අවස්ථාවේදී අනිත් පැත්තට ඇතරම කියන්නේ ද්‍රවය ගැඹුරු වෙනකොට ඒකේ පීඩනය වැඩි වෙනවා කියන්නේ. එතකොට ඒ ද්‍රව කන්දේ මේ කොටසමයි කියන්නේ ඇත්තටම. නමුත් ඒක තේරුම් නැත්නම් ඒක ලියාගෙන කාලයත් එක්ක ඒක එක්කහුව කරත් කමක් නැහැ. එතකොට එහෙම නැත්නම් ඒකේ අනවශ්‍ය කොටස් අයින් කරගන්න. එතකොට මේ කොටස ලියාගත්තත් කමක් නැහැ. එතකොට එහෙම නැත්නම් නොලිය හිටියත් කමක් නැහැ. කලින් අවස්ථාවේ ලියලා තියෙන නිසා ද්‍රවයක් තුළ යම් ස්ථානයකදී එතකොට පීඩනය ඊට ඉහළින් ඇති ද්‍රව කන්දේ උස මත රඳා පවතී කියන එක කලින් අත්‍තරම කතා කරලා තියෙනවා. ඒක නිසා දුල පුතාලා ඒක තේරුම් ගන්න පුළුවන් නම් නොලියුවට කමක් නැහැ. තේරුම් ගන්න බැරි නම් ලියන්න. පස්සේ මේ දෙක එකහුව කරලා ඒක සාරාංශයක් වගේ කරගන්න. එතකොට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ද්‍රවයේ සම මට්ටම් වලදී පීඩනය සමාන වේ කියන එක අපි එතකොට ද්‍රවයක එක මට්ටමේ ඇති ලක්ෂවල පීඩනය සමාන වේ කියලා මෙතන කතා කරා. ඒක තමයි. එතකොට අපි ඒක විශේෂයෙන් ලියා ගන්න අවශ්‍ය නැහැ අතර මේකත්. මේකත් ඇත්තටම ලොකුවට ලියා ගන්න අවශ්‍ය නැහැ ඇත්තටම. නමුත් ඒක තේරුම් ගන්න බැරි නම් අනිවාර්යෙන් ලියාගෙන කාලයත් එක්ක එතකොට තේරුම් ගත්තාම මකල දාන්න. එතකොට ද්‍රවයක් තුළ යම් ස්ථානයකදී ඕනම දිශාවකට එකට පීඩනය එකම අගයක් ගනී කියන එක ඇත්තටම ඒක අපි කලින් අවස්ථාවේ එතකොට ද්‍රවයක් නිසා හටගන්නා පීඩනය සෑම දිශාවකටම බලපානවා කියන එක මේක අයින් කරගන්න ඇත්තටම මේක වැඩක් නෑ. ඒ වෙනුවට මේ කොටස එතකොට ද්‍රවයක එතකොට මේ කොටස ඇත්තටම මේ කොටස වැදගත් වෙන. එතකොට ද්‍රවයක
යම් ස්ථානයකදී පීඩනදී ඕනම දිශාවකට පීඩනය එකම අගයක් ගන්නවා කියන එක මතක තියාගන්න. ඒකයි එක්කහු කරගන්න පුළුවන් නම් හොඳ වේ ඇත්තටම. එතකොට ඒක කලින් අවස්ථාවත් එක්ක එක්කහු කරගන්න පුළුවන් නම් හොඳ වේ ඇත්තටම. ඒක සමහර වෙලාවට දූල පුතාලා ඒක පැටලෙන්න පුළුවන්. එතකොට ද්‍රවයක් නිසා මේක එක්කහු කරගන්න පුළුවන් නම් හොඳයි. කලින් අවස්ථාවත් එක්ක මේකත් තියාගන්න ඇත්තට මේ තියලා කලින් එකත් එක්ක එක්කහු කරගන්න පුළුවන් නම් හොඳයි. ද්‍රවයක් නිසා හටගන්න පීඩනය සෑම දිශාවකටම බලපානවා. ඒ විතරක් නෙවෙයි. යම් ස්ථානයකදී ඕනම දිශාවකට පීඩනය එකම අගයක් ගන්නවා කියන එක එක්කහු කරගන්න එක හොඳ වේ සමහරලාට කලින් අවස්ථාවත් එක්ක. ඒක හැම දිශාවකටම බලපානවා. ඒ විතරක් නෙවෙයි යම් ස්ථානයකදී ඕනම දිශාවකට පීඩනය එකම අගයක් ගන්නවා කියන එක එක්කහු කරගන්න එක මං හිතන්නේ හොඳ වේ. ඊළඟ කොටස බැලුවොත් එහෙම ද්‍රව පීඩනය ද්‍රව කන්දේ හැඩය මත රඳා නොපවතින අතර ද්‍රව කන්දේ සිරස් උස මත පමණක් රඳා පවතී. මේක වැදගත් වෙනවා. ඒකත් එක්කහු කරගන්න. එතකොට මේ කොටස තමයි අපි කතා කරේ. මේක නිසා අපි පිටු ගානක් තියෙන එක මේකෙදී කුඩා පිටු මේ පොඩි පේලි ගානකට එක්කහු කරගන්න පුළුවන් තුල පුතාලා. ඒක කාලයත් එක්ක ඒකේ එක වගේ දේවල් එකට එක්කහු කරලා ලිව්වහම කාලයත් එක්ක තව තවත් ඒක ෂෝට් නෝට් එක පොඩි කරගන්න පුළුවන්. අපි ගිය සති නවත්තපු තැන ඉඳන් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපි මෙතන ඉඳන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන. එතකොට අපි වාජනයක ඇති චුට්ටක් ඉන්න. එතකොට අපි බැලුවොත් එහෙම වාජනයක ඇති ද්‍රව කන්දේ උස h නම් සහ ද්‍රවයේ ඝනත්වය ρ නම් වාජනයේ පතුලේ ඒකක වර්ගඵලයකට ඉහළින් තිබෙන ද්‍රව කන්දේ බර සොයමු කියලා දක්වනවා. මෙම බර යෙදෙන්නේ ඒකක වර්ගඵලයක් සහිත ප්‍රදේශයකට නම් ඒ නිසා පතුලේ ඇති පීඩනය එතකොට මේ H ρg කියන වේ කියන එක දක්වලා තියෙන එක අපි බැලුවොත් එහෙම ද්‍රව කන්දේ ස්කන්ධය එතකොට ද්‍රව කන්දේ ස්කන්ධය එතකොට මොකද්ද? ද්‍රවයේ ඝනත්වය වැඩි කිරීම පරිමාව කියලා දක්වලා තියෙනවා. ද්‍රවයේ ස්කන්ධය එතකොට ඝනත්වය වැඩි කිරීම පරිමාව කියලා දක්වලා තියෙන. එතකොට මේ අවස්ථාව එතකොට ද්‍රව කන්දේ ස්කන්ධය කියලා කියන්නේ ද්‍රවයේ එතකොට ඒකක පරිමාවක ස්කන්ධය තමයි මේ ඝනත්වය කියලා කියන්නේ. එතකොට ඝනත්වය කියලා කියන්නේ එතකොට මේකෙදි එක පරිමාවක එක ඝන මීටරයක හරි ඒකක ඒකෙදි ස්කන්ධය මේ ඝනත්වය කියලා කියන්නේ මේක. එතකොට ඒක නිසා අපි පරිමාවෙන් වැඩි කරාම මොකද වෙන්නේ? ස්කන්ධය ලැබෙනවා. එතකොට ද්‍රව කන්දේ එතකොට ඝනත්වය කියලා කියන්නේ එතකොට මේ අවස්ථාවේදී ද්‍රව කන්දේ ඝනත්වය කියලා කියන්නේ ඒක ඒකක පරිමාවක ස්කන්ධය කියන එක තමයි ඝනත්වය කියලා කියන්නේ. ඒකක පරිමාවක එතකොට ස්කන්ධය තමයි මේ ඝනත්වය කියලා කියන්නේ. එහෙනම් පරිමාව දන්න ඕනම් අපි ඒක වැඩි කරාම එතකොට අපිට ස්කන්ධය ලැබෙනවා. එතකොට මේකෙදි ඝනත්වය කියන එක ρ කියන එකෙන් අපි දක්වනවා ද්‍රවයේ ඝනත්වය කියන එක. එතකොට පරිමාව කියන එක මොකද්ද? ඒ පතුලේ වර්ගඵලයයි උසයි. අපි මෙහෙම වාජනයක් තියෙනවා නම් එතකොට මේකෙදී මේ පරිමාව කියන්නේ මොකද්ද? මේ වාජනයේ එතකොට මේ පතුලේ වර්ගඵලය කියන එක අපි වර්ගඵලය කියන එක එතකොට මේක ඒකක කියලා කියන. එතකොට එක වර්ගඵලයක් එතකොට 1 වර්ග මීටර කියන එක කියනවා. එතකොට උස කියන එක එතකොට h කියන එක. එතකොට මේකෙදී අපි ඒකක වර්ගඵලයක් මත එතකොට ඇති වෙන ඒකක වර්ගඵලයක එතකොට පරිමාව හොයන්න. එතකොට ඒකක වර්ගඵලයක් මත එතකොට පරිමාව හොයන්න. එතකොට ඒක h ඝන මීටර වෙනවා. එතකොට අපි මේක දැම්මහම මේකෙදී ρ තමයි එතකොට මේ ද්‍රවයේ ඝනත්වය. ඒකෙදී පරිමාව වෙන්නේ මොකද්ද? h.
එතකොට මේකෙන් එතකොට ද්‍රවකන්දේ ස්කන්ධය කියන එක ලැබෙනවා අපි බර කරන්න නම් දුවල පුතාලා දන්න දෙයක්. එතකොට බර කියන එක ස්කන්ධය වැඩි කිරීම ගුරුත්වාකර්ෂණය. එතකොට අපි මේකට G කියන එක එක්කහු කරාම තමයි බර ලැබෙන්නේ. ρGH කියන එක තමයි අපි ලැබෙන්නේ. එතකොට පීඩනය කියන්නේ මොකද්ද? පීඩනය කියන්නේ මොකද්ද? බලය බෙදීම වර්ගඵලය. එතකොට මේකෙදි මේ බරක තමයි බලය වෙන්නේ. එතකොට HROG කියන එක HG කියන එක වුණත් කමන්නේ. එතකොට ඒක බෙදීම වර්ගඵලය කියන්නේ අපි ඒකක වර්ගඵලයක් ගැන කතා කරේ. එතකොට බෙදීම එක. ඒක නිසා එතකොට මේකෙන් අපිට ලැබෙන්නේ මොකද්ද? එතකොට ද්‍රවයක් තුළ ඇති ඕනම ලක්ෂයකට ඉහලින් ඇති ද්‍රව කන්දෙන් උසේච් නම් එතකොට එම ලක්ෂයේදී මේ මෙතන මේ දක්වලා තියෙන එක. එතකොට එම ලක්ෂයේදී එතකොට පීඩනය P කියලා කියන එක P සමානයි HROG කියලා දක්වන්න පුළුවන් කියන එක. මේක හොඳින් මතක තියාගන්න. මේක ප්‍රසිද්ධ සමීකරණයක් ඇත්තටම. ඒක හොඳින් මතක තියාගන්න. මේ කොටස කියන්නේ එතකොට ද්‍රව කන්දක් තියෙනවා. ඒකේ උසේච් නම් ඒ H කියන පල්ලෙහාට ගිය H උසේ ගැඹුරු ස්ථානයේදී එතකොට ඇතිවන පීඩනය එතකොට ඒක HROG කියන එකෙන් දක්වනවා. එතකොට මේක අනිවාර්යයෙන්ම මතක තියාගත යුතු ඒක සමීකරණයක්. ඒක හොඳින් මතක තියාගන්න. එතකොට H කියන එකේ ඒකක කියන එක මීටර කියන එක, ρ කියන එකේ kg m ඍණ 3 කියන එක, SI ඒකක g කියන එක, ms ඍණ 2 කියන එක. ඒක හොඳින් මතක තියාගන්න. එතකොට මේකෙදී ඒ P කියන එකේ ඒකක වෙන්නේ එතකොට වර්ග මීටරේ නිව්ටන් වෙනවා. එහෙම නැත්නම් එතකොට අපි පැස්කල් කියලා එක එහෙම නැත්නම් වර්ග මීටරයට නිව්ටන් කියන එක. එතකොට මේ අවස්ථාවේ එතකොට මේ සමීකරණය අනිවාර්යයෙන්ම මතක තියාගන්න. P සමානයි HROG කියන එක මතක තියාගන්න. ඒක ඉතාම වැදගත් සමීකරණයක්. එතකොට මේක තේරුම් ගන්න. එතකොට මේ H කියන ගැඹුරකින් තියෙන ඒ රෝ කියන ඝනත්වයෙන් යුත් ඒ මොකක් හරි ද්‍රවයේ එතකොට එතනදී ඇති වෙන පීඩනය මොකද්ද? HROG තමයි එතනදී ඇති වෙන පීඩනය. ඒක හොඳින් මතක තියාගන්න. ඒක ඉතාම වැදගත් වෙනවා ඇත්තටම. අපි ඒ සමීකරණය භාවිතා කළා මේ නිදසුන කියන එක මේක අනිවාර්යයෙන්ම ෂෝට් නෝට් එකට ගෙනියන්න. ඇත්තටම මේක වැදගත් කොටසක්. අපි ඒක භාවිතා කළා මේ නිදසුන 1 කියන එක, නිදසුන 2 කියන එක අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඒක භාවිතා කළා මේ නිදසුන 1 කියන එකයි නිදසුන 2 කියන එකයි විසඳන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපි මේක බැලුවොත් එහෙම නිදසුන 1 කියන එක බැලුවොත් එහෙම අපි 1 කියන නිදසුන බැලුවොත් එහෙම වැවක එක් ස්ථානයක ගැඹුර 1.5 මීටර් වෙනවා. එතකොට මේකෙදි H කියන එක කීයද? 1.5 මීටර්. එම ස්ථානයේ පතුල මත ජලය මගින් ඇති කරන පීඩනය සොයන්න. එතකොට මේ අවස්ථාවේදී එතකොට අපිට G කියන එක දන්නවා 10යි ms ඍණ 2 කියන එක. ඒ වගේම ඝනත්වය කියන එක ρ කියන එක කීයද? 1000යි kg m ඍණ 3. එතකොට මේ අවස්ථාවේදී අපි පීඩනය කියන එක P සමාන වෙනව මොකද්ද? H ρ G කියන එකට. එතකොට පීඩනය කියන එක එතකොට H කියන්නේ මේක හැම එකම SI ඒකකද කියලා බලන්න. ඇත්තට මේක වැරදුනොත් එහෙම ගාන වර්ධිනවා. SI ඒකකද කියලා බලන්න. එතකොට මේ අවස්ථාවේදී එතකොට 1.5යි. ඕනනම් 3 බෙදීම 2 කියලා ලියන්න පුළුවන්. එතකොට ρ කියන්නේ කීයද? 1000යි. G කියන්නේ කීයද? 10යි. එතකොට මේ අවස්ථාවේදී එතකොට මේක 10න් වැඩි කරා. එතකොට මේක 15යි. මෙතන බිංදු 3ක් එනවා. මේක මොනවද ඒකක වෙන්නේ? පැස්කල්. මොකද SI ඒකක අපි භාවිතා කරේ මේකත් SI මේකත් SI මේකත් SI ඒකක. එතකොට ඒක SI ඒකක වෙන්නේ. එතකොට පැස්කල් තමයි ඒකකේ වෙන්නේ. ඒක නිසා 15000යි පැස්කල්.
තමයි එකේ ඒකක වෙන්නේ. අගේ වෙන්නේ එතකොට 15000 පැස්කල් කියන එක දූල පුතාලා එක සොඩ්ඩක් සුළු කරලා බලන්න ඇත්තට මේ යගේ එනවද කියලා. මේක කලින් මේ සමීකරණය ලියලා ඊට පස්සේ මෙහෙම පල්ලෙහාට ලිව්වත් කමක් නැහැ. ඇත්තට මෙහෙම ලියන එක හොඳ වෙයි සමහර වෙලාවට. එතකොට මම මෙතන මේ දක්වලා තිබුණ හින්දා ඉස්සෙල්ලා ලිව්වේ ඇත්තට මෙහෙම ලියන එක හොඳ වෙයි. ඇත්තට මේක ආදේශ කරයි කියන එක ඕන කෙනෙක්ට ඒක තේරෙනවා ඇත්තටම. සමීකරණය කලින් ලියලා පුළුවන් නම් ඊට පස්සේ එක එකට මොනවද කියන එක ලියන එක හොඳ වෙයි ඇත්තට. අපි නිදසුන දෙක කියන එක බැලුවොත් එහෙම මේ අවස්ථාව එතකොට මේ අවස්ථාව දෙක කියන අවස්ථාව එතකොට මේකෙදිත් එතකොට p සමානයි h rho g. එතකොට මේකෙදී h කියන්නේ කීයද? 10යි මීටර. එම ස්ථානයේ මුහුදු පතුල මත හරිදිය මගින් ඇති කරන පීඩනය සොයන්න. එතකොට මේ අවස්ථාවේදී පීඩනය p කියන එක අපි දන්නේ නැහැ කියන එක. එතකොට h දන්නවා. rho කියන්නේ කීයද මේ අවස්ථාවේදී? 1050යි kg m ඍණ 3. g කියන්නේ කීයද? 10යි ms ඍණ 2. එතකොට ඒ අවස්ථාවේදී එතකොට p කියලා කියන්නේ මොකද්ද? p සමාන වෙනවා h කියන්නේ 10 වැඩි කිරීම rho කියන්නේ 10050 කියන එක වැඩි කිරීම 10. එතකොට මේ අවස්ථාවේදී එන්නේ කීයද? එතකොට මේක වැඩි කරාම එතකොට 1.5 කියන එක බිඳුවක් එක්ක අහුණා. තව මෙතන බිඳුවක් එක්ක අහුණා. එතකොට මෙතනින් වෙක් තියෙන එතකොට මේක පැස්කල් තමයි ඒකකෙ වෙන්නේ. ඒ කියන්නේ 1.5 කියන එකයි 0.3 කියන එකයි පැස්කල්. එතකොට මේක අනිවාර්යයෙන්ම දූල පුතාලා සුළු කරලා බලන්න මේ වගේ ගණන් ඇත්තටම මේකෙදී අපි කතා කරපු මේ පිටුවේ තියෙන ඉතාම වැදගත් දේ තමයි මේ කොටස ඇත්තටම p සමානයි h rho g කියන මේ සමීකරණය. කලින් අපි මේ අවස්ථාවේදී පොඩ්ඩක් කතා කර මේ කොටස වැදගත් කියලා. ඊට අමතරව p සමානයි h rho g කියන එක මේක වැදගත් කොටස වෙනවා. ඒකත් අනිවාර්යයෙන්ම ඒක මතක තියාගන්න. ඒක කොටසත් ඇත්තට මේක ඉතාම වැදගත් වෙනවා ඇත්තටම. මෙතනට වෙනකම් මොන හරි තේරෙන්නේ නැති දේවල් තියෙනවා නම් අහන්න පුළුවන් දූල පුතාලාට. අනිවාර්යයෙන්ම මේවයි මේ ගණන් කියන ඒවා නිකන් ගණන් හැදුවට කිසිම තේරුමක් නෑ ඇත්තටම. ඒක මම කලින් කිව්වා වගේ ෂෝට් නෝට් එකක් හරි හදාගෙන ඒ තියරි ටික අනිවාර්යයෙන්ම කොහොම හරි අවබෝධ කරගත්තට පස්සේ තමයි ගණන් හදන්න ඕන ඇත්තටම. එහෙම නැතුව ගණන් ගොඩක් හැදුවයි කියලා කිසිම තේරුමක් නෑ. මොකද ඒක අනිවාර්යයෙන්ම අමතක වෙනවා. ඒක නිසා මම කලින් කිව්වා වගේ ෂෝට් නෝට් එකක් හදාගෙන සතියට දෙපාරක් විතර අනිවාර්යෙන් තියරි ටික මතක් කරගෙන ගණන් හැදුවාම පොඩි ගණන් ප්‍රමාණයකින් වුණත් ඒක දූල පුතාලට කොහොමද භාවිතා කරන්න කියන එක හොඳින් තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා සමහර වෙලාවට දූල පුතාලා ගොඩක් කට්ටිය ඒ විභාග දවසට පාඩම් කරන කට්ටිය ඉන්නවා. එහෙම නැත්නම් ගණන් ගොඩක් හදන කට්ටිය ඉන්නවා. ඉතින් එහෙම ඇත්තටම ඒකෙම ඒ විෂයක් කියන එක එහෙම තේරුම් ගන්න බෑ ඇත්තටම. ගණන් උනත් එහෙමයි. අනිවාර්යයෙන්ම තියරි ටික ඒ ෂෝට් නෝට් එකක් හදලා ඒකට ගන්න ඕන අනිවාර්යයෙන්. මේ මොකද මිනිස්සෙට මේ මාස ගාණක් එහෙම ඔළුවේ ඇත්තටම හැම දෙයක්ම පවතින්නේ නැහැ ඇත්තටම. ඒක කෙටි කාලයක් යනකොට ඇත්තටම ඒවා අමතක වෙනවා ඇත්තටම. විශේෂ හේතුවක් නැත්නම් ඇත්තටම යම් විශේෂ හේතුවක් තියෙනවා නම් විතර ඇත්තටම එහෙම ඒක ගොඩක් කල් ඇත්තටම හැම දෙයක්ම එහෙම මතක තියෙන ඇත්තටම. ඒක නිසා ඒක ඒ විශේෂ හේතුවක් තියෙන. ඒ කියන්නේ උපන්දින පාටියකදී මොකක් හරි විශේෂ දෙයක් වුණා හරි ඒ වගේ විශේෂ හේතුවක් තියෙන. ඒ කියන්නේ අමතක නොවන හේතුවක් තියෙන දවසක් විතරයි මතක හිටින්නේ ඇත්තටම. අනිත් දේවල් ඕන කෙනෙක්ට අමතක වෙනවා. ඒක නිසා මං කලින් කිව්වා වගේ එතකොට දූල පුතාලා ඒ සතියට දෙපාරක් විතර එහෙම පාඩම් කරාම දන්නේම නැතුව මේවැයි තියෙන දේවල් කාලයත් එක්ක එතකොට මතක හිටිනවා. මෙතනට වෙනකන් ඕකේ නම් අපි ඊළඟ ද්‍රව මගින් පීඩනය සම්ප්‍රේෂණය කියන එක පොඩ්ඩක් කතා කරලා අදට පාඩම ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ද්‍රව මගින් පීඩනය සම්ප්‍රේෂණය කියන කොටස තමයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ.
අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ද්‍රව මගින් පීඩනය සම්ප්‍රේෂණය කියන කොටස. එතකොට බලය යෙදූ විට ද්‍රව සම්පීඩනයට භාජනය නොවේ කියලා දක්වන. එතකොට බලයක් යෙදුවහම ද්‍රව සම්පීඩනයට භාජනය නොවේ කියලා දක්වන එක එක්තරා ප්‍රමාණයකට වෙන්න පුළුවන්. එතකොට මේකෙදි මේ ද්‍රව සම්පීඩනය නොවේ කියනවා. එතකොට ඒ බැවින් ද්‍රවයක එක් තැනකට යෙදෙන පීඩනය ද්‍රවයේ තවත් තැනකට සම්ප්‍රේෂණය කරන්න පුළුවන් කියලා දක්වලා තියෙනවා. එතකොට වායුවක් නම් මොකද වෙන්නේ පීඩනයක් අපි යදුවහම ඒක වායුව ඒක ඒ සම්පීඩනය වෙන වායුව කියන එක. එතකොට ඒක පීඩනය එන්නේ දුර පුතාලා ගෑස් එහෙම ගෙවල් වල භාවිතා කරනවා නම් එතකොට ඒ ගෑස් කියන එක ඒ සම්පීඩනය කරලා තියෙන. එතකොට ඒක නිසා තමයි ඒක ඒ පොඩි ඒ සිලින්ඩරයකට විශාල ගෑස් ප්‍රමාණයක් දාන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ සම්පීඩනය කරලා තියෙන නිසා. එතකොට බලයක් යෙදුවහම එතකොට ද්‍රව සම්පීඩනයට භාජනය වෙන්න. ඒ කියන්නේ එක පැත්තකින් එතකොට අපි තල්ලු කරාම එතකොට මේකෙදි මේ දක්වලා තියෙන ආකාරයට එතකොට මං කලින් මේක දූල පුතල්ලා පොඩ්ඩක් පෙන්නුවා. අලියෙක් උස්සන්න පුළුවන් කියලා. එතකොට මිනිස්සෙට ඇත්තටම ඒ වගේ දෙයක් ඇත්තටම මේකෙදි මේ එක තැනකින් බලයක් යෙදුවහම එතකොට මේකේ ප්‍රතිඵලය වෙන්නේ අනිත් පැත්තෙන් මේක ඉහළ යනවා ඇත්තටම. ඒ කියන්නේ මේ වතුර කියන එක එතකොට මේක මොන හරි ද්‍රවයක් තියෙන්නේ. එතකොට ද්‍රවය එතකොට ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙහෙන් පල්ලෙහාට යනවා නම් අනිත් පැත්තෙන් මොකද වෙන්න ඕන? ඉරිහළට යන්න ඕන. ඒක බැලුවොත් එහෙම මේ අවස්ථාව එතකොට බැලුවොත් එහෙම ද්‍රව මගින් පීඩනය සම්ප්‍රේෂණය කියන එක තමයි මෙතන කතා කරන්නේ. බලයක් යෙදුවහම එතකොට ද්‍රව සම්පීඩනය නොවේ කියන එක මේකත් ඇත්තටම වැදගත් වෙනවා. ඇත්තටම මේක නොවේ කියලා කියන්නේ 100ක් නෙවෙයි. ඇත්තටම 99%කට වැඩි ඇත්තටම සම්පීඩනය වෙන්න ඇත්තටම ඉතා කුඩා ප්‍රමාණයක් එක වෙනස් වෙන්න පුළුවන්. ඇත්තටම නමුත් ඒක මේ 100%ක්ම නෙවෙයි. ඇත්තට මේක ඒ නොසලකා හරින්න පුළුවන්. ඇත්තට මේක වෙනස් වෙන ප්‍රමාණය ඇත්තට මේකයි මේ කියන්නේ ඒ සම්පීඩනය නොවේ කියලා. එබැවින් ද්‍රවයක එක් තැනකට යෙදෙන පීඩනයේ ද්‍රවයේ තවත් තැනකට සම්ප්‍රේෂණය කරන්න පුළුවන් කියලා දක්වලා තියෙනවා. මෙම සිද්ධිය පදනම් කරගෙන සකස් කර ඇති යන්ත්‍ර ද්‍රව පීඩක යන්ත්‍රය නම් වෙනවා කියලා දක්වලා තියෙනවා. එතකොට මේ ද්‍රව පීඩක යන්ත්‍රය කියන එක මේක දක්වලා තියෙන්නේ. එතකොට මේක අපි ඊළඟ දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ ද්‍රව පීඩක යන්ත්‍රය කියන එක. මේක අපි ඊළඟ දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි අදට පන්තිය මෙතනින් අවසන් කරනවා. ඊළඟ දවසේ අපි ද්‍රව මගින් පීඩනය සම්ප්‍රේෂණය කියන කොටස කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේකෙදි මේ දක්වලා තියෙන මේ කුඩා බලයක් මගින් එතකොට මිනිස්සෙට පුළුවන් වාහනයක් එහෙම උස්සන්න. ඇත්තටම මේක මේ දක්වලා තියෙන. එතකොට මේ ජැක් එකකින් එහෙම ද්‍රව ජැක්කුවකින් එහෙම ඒ වාහනයක් උස්සන්නේ. ඒක මේ දක්වලා තියෙන. ඇත්තටම ඊළඟට වායු පීඩනය කියන එක තියෙනවා. අපි ද්‍රව පීඩනයට පස්සේ වායු පීඩනය කියන කොටස තියෙනවා. එතකොට මේකේ ගොඩක් තව ඉතුරු වෙලා තියෙනවා. ඇත්තට මේ පාඩම දිග පාඩමක්. ඒක අපි ඒ සාරාංශ කර යන එක හොඳ වේ. ඇත්තටම අපිට නැත්තම් කාලය මදි වෙනවා. ඇත්තටම ද්‍රවමානය කියන මේ කොටස ඇත්තටම අපි කාලය නැති වෙන නිසා අපි සාරාංශ කර යන එක හොඳ වේ. ඇත්තටම මේ කොටස අපි මෙතනින් අදට පාඩම නතර කරන්න බලාපොරොත්තු වෙනවා. දුර පුතාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්.